අපේ සිලබස් එකේ 7 වෙනි ප්‍රැක්ටිකල් එක තමයි U නලයේ භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම. හරිද? U නලය කියලා කියන්නේ මේක අපි අර මැනෝමීටරයේදී අපි කතා කරපු වීදුරු නලයක් U නලයක් හැඩයට තියෙනවා කියලා කිව්වේ මං. අන්න ඒකම තමයි මෙතනදී අපි ඒ වගේ U නලයක් තමයි මෙතනදී භාවිතා කරන්නේ. හරිද? U නලයක් භාවිතා කරලා ඒ U නලයේ භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය තමයි හොයන්න යන්නේ. එතකොට මෙතනදී අපි භාවිතා කරන ද්‍රව්‍ය විදිහට අපේ සිලබස් එකේ තියෙන ප්‍රැක්ටිකල් එක කරන්න ජලය. ඔකට ලැබ් එකේ කරන්නේ මේක ජලය සඳහා තමයි අපි මේ දේ කරන්නේ. හරිද? අපි බලමු ඒක කරන්නේ කොහොමද සහ ඒකදී අනුගමනය කරන්න ඕන පියවර මොනවද සහ ඒ ප්‍රැක්ටිකල් එකේදී වැදගත් කාරණා මොනවද කියන එක. මොකද අනිවාර්යයෙන්ම ওই කාරණා සියල්ලක්ම අපට ඕන වෙනවා අපි ප්‍රශ්න වලට උත්තර ලියනකොට. මොකද ප්‍රැක්ටිකල් එකක් කියලා කියන්නේ අපේ ව්‍යුහගත රචනා එකක් එනවා. ඒතර ලකුණු 5ක්. ඒ කියන්නේ ලකුණු 20ක් දෙනවා. නමුත් ඒක බෙදලා ලකුණු 5ක් හම්බ වෙන්නේ අවසාන ප්‍රතිඵලය. ඒක නිසා ලකුණු 5ම ගන්න එක වැදගත්. හරිද? හරි. U නලය කරන්නේ මෙහෙමයි. අපි මේකදී යොදා ගන්න ද්‍රව්‍ය විදිහට අපි ගන්නවා U නලය. U නලය ගන්නවා. U නලය කියලා කියන්නේ මෙන්න මේ වගේ වීදුරු නලයක්. U නලය අරගෙන අපි ඉස්සරවම කරන්නේ මෙයාව ඇටවුම සෙට් කරගන්නවා. U නලය අරගෙන මොකද අපේ උසවල් මේක අපි ද්‍රව කඳන් වල උසවල් තමයි මැනගන්නේ. අර ද්‍රවස්තික පීඩනය ඇසුරෙන් තමයි මේ ප්‍රැක්ටිකල් එක කරන්නේ. මොකද මේ ප්‍රැක්ටිකල් එකේ මූලධර්මය අපිට තියෙන්නේ ද්‍රවස්තික මේ පීඩනයත් එක්ක සම්බන්ධ මූලධර්මය තමයි මෙතන තියෙන්නේ. අපිට වැදගත් වෙන්නේ ද්‍රව කඳක් මගින් ඇති කරන පීඩනය P සමාන H/G කියන එකයි. ද්‍රව කඳක් මගින් ඇති කරන පීඩනය P සමාන H/G කියන සම්බන්ධතාවයයි එකම ද්‍රවයක එකම මට්ටමේදී පීඩන සමානයි කියන සම්බන්ධතාවය දෙකම ඕනේ. හරිද? අපි මේ U නලය අරගෙන ඉවරලා U නලයේ දෙපැත්තට අපි සම්බන්ධ කරගන්නවා. අපි මේකෙදි ගන්න අඩිභාගේ කෝදු දෙකක්. ලැබ් එකේ නම් මේ සමහර තැන්වල ලැබ් එකේ හදලා තියෙනවා මේක ප්‍රැක්ටිකල් එක කරන්න පුළුවන් වෙන්න. නැත්නම් අපි කරන්නේ U නලය අරගෙන දෙපැත්තෙන් අඩිභාගේ කෝදු දෙක සෙට් කරගන්න. මෙන්න මේ විදිහට. මෙන්න මේ වක්‍ර කොටසට මේ ද්‍රවය අපි යවන්නේ නැහැ. ඒක නිසා වක්‍ර කොටසෙන් උඩ කොටසට මේ පරිමාණය සෙට් වුණා නම් හරි. හරි මේ විදිහට අපි සෙට් කරගන්නවා. මේ පැත්තෙත් එහෙම සෙට් කරගන්න. මේ පැත්තෙත් අපි ওই විදිහටම සිරස් පරිමාණය සම්බන්ධ කරගන්න. සිරස් පරිමාණ දෙකක් සෙට් කරගන්නවා අඩිභාගේ කෝදු දෙකක්. මේ තියෙන අපේ U නලය. හරිද? U නලය දාලා ඉවරලා දෙපැත්තෙන් සිරස් පරිමාණ දෙකක්. ඒ කියන්නේ අඩිභාගේ කෝදු දෙකක් තමයි අපි මෙතනදී සම්බන්ධ කරගන්නේ. අඩිභාගේ කෝදු දෙකක් සම්බන්ධ කරගන්න. හරිද? ඒකල ඉවරලා මම මේ U නලයට අපි දැන් මං කියවන ප්‍රැක්ටිකල් එකේ තියෙන ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය හොයන්න තමයි අපි ලැබ් එකේදී කරන්නේ. පොල් තෙල් වල සාපේක්ෂ ඝනත්වය හොයන එක තමයි මේකෙදී කරන්නේ. මේ U නලය අරගෙන අපි දන්නවා මේකට මම දානවා U නලයෙන් සාමාන්‍යයෙන් 3න් එකක් විතර පිරෙන්න ජලය දානවා. ඉස්සරෝම මේකට ජලය දානවා. හරිද? ජලය දාලා ඉවරලා මෙහෙම දැන් ජලය දෙපැත්තේ මට්ටම් වෙනවනේ ඊට පස්සේ 3න් එකක් විතර පිරෙන්න තමයි දාන්නේ ජලය. මෙහෙම ජලය දාලා ඉවරලා මම කරන්නේ ඊට පස්සේ ජලය දාලා සන්තුලනය වුණාට පස්සේ මේක දැන් දෙපැත්තේ මට්ටම් දෙක සමාන වෙනවා. U නලය යනදී දෙපැත්තට ගිහිල්ලාම සමාන වෙනවා. ඒකල්ලා මම ඊට පස්සේ කරන්නේ මේ එක බාහුවකට U නලයේ එක බාහුවකට අපේ පොල් තෙල් ටික දානවා. අපි මේ පොල් තෙල් ටික දානකොට ප්‍රවේශම් වෙන්න ඕනේ නිකන් දඩබඩ ගාලා අර බෝතලයකින් බෝතලයකට වතුර දානවා වගේ දාන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපි මේකට පුනීලයක් භාවිතා කරනවා. පුනීලයක් භාවිතයෙන් මේ U නලයේ දිගේ බිත්තියක දිගේ ගලාගෙන යන විදිහට පොඩ්ඩක් ඇල කරලා හිමීර තමයි දාන්නේ. හරිද? ඊට පස්සේ පොල් තෙල් දාපුවම දැන් මොකද වෙන්නේ? දැන් U නලයේ දෙපැත්තේ ජලය මොකද වෙලා තියෙන්නේ? සමතුලිතව ඉන්නවා හේතුව ද්‍රවස්තික පීඩන සමාන වෙන්න ඕන නිසා. නමුත් පොල් තෙල් දාපුවම අපි දන්නවා පොල් තෙල් වල ඝනත්වයෙන් බලපෑමක් ඇති කරනවානේ. ඒක නිසා මෙන්න මෙයාගේ ද්‍රව කඳන් වල අසමතුලිතතාවයක් එනවා. මෙයා මෙහෙන් පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ලා මෙයා මේ පැත්තෙන් පොඩ්ඩක් උඩට යනවා. මෙන්න මෙහෙම ද්‍රව කඳන් දෙක හැදෙනවා. හරිද? මේ තියෙන ජලය ඊට පස්සේ මම දාපු පොල් තෙල් ටික මෙන්න මේ විදිහට තියෙනවා. පොල් තෙල් ටික ඔය විදිහට තියෙනවා. ඔන්න ඔය ජලයයි පොල් තෙල්. හරිද? ඊට පස්සේ මම කරන්නේ ප්‍රැක්ටිකල් එකේ විදිහට මේක ඉස්සරෝම දාන්නේ මොකද්ද? අපි ඉස්සරෝම ඇටෝම සෙට් කරගන්නවා. හරිද? මේක අනිවාර්යෙන් U නලයේ ස්කෙලින් තියෙනවා, සිරස්ව තියෙන්න ඕනේ. ඒක නිසා අපි මේක ඇටෝම අනිවාර්යෙන් ආධාරකයකට සම්බන්ධ කරගන්න ඕනේ. නැත්නම් මේ දේ කරන්න බෑ. අනිවාර්යෙන් මේක සිරස්ව තියෙන්න ඕනේ. U නලයේ සිරස් වීම අනිවාර්යයි මේකෙදී. U නලයේ සිරස් වෙන එක අනිවාර්යයි.
යුනලේ සිරස් කර ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. සිරස් වෙන විදිහට සම්බන්ධ කරලා මෙන්න මේ විදිහට ආධාරකයකට සෙට් කරලා ඉවරලා සිරස්ව තියා ගන්නවා. ඒකල තමයි මේ පැටිකල එක කරන්නේ. ඒකල දෙපැත්තෙන් අඩිබාහ්‍ය පොදු දෙක සෙට් කරලා ඉවරලා ජලය දානවා ඉස්සරෝම. ජලය දානවා 3න් එකක් විතර පරිමාව. ඒකල ඉවරලා එයාට එක බාහුවකට අපි මේ ජලයේ පොල් තෙල් ටිකක් දානවා. කුණීලියක් ආධාරයෙන් සීරුවෙන් තමයි ඇඩ් කරන්නේ. මොකද මේක දඩබඩ ගාලා දාන්නේ නැහැ. හරිද? එතකොට අපි කරන්නේ මෙන්න මේ මෙතන තියෙනවනේ මෙන්න මෙතන එකක් ජලය සහ පොල් තෙල් සෙට් වෙන තැන. අපි ඔකට කියනවා පොදු වතුරු මුහුණත. ඔකට අපි කියනවා පොදු වතුරු මුහුණත. මෙන්න මෙතන අපි කියන්නේ පොදු වතුරු මුහුණත. ජලය සහ පොල් තෙල් සෙට් වෙලා තියෙන තැනට. මම එතන මේ පැත්තේ ලියන්නම් පොදු වතුරු මුහුණත. පොදු වතුරු මුහුණත. මෙන්න මෙතන මම දාගන්න x කියලා. මෙතන මම දාගන්නවා y කියලා. මෙතන මම දාගන්නවා z කියලා. x y z කියලා දාගත්තා. පොදු වතුරු මුහුණත තමයි මම x කියලා හැඳින්නුවේ. පොල් තෙල් කඳේ ඉහළම තැන තමයි මම y කියලා හැඳින්නුවේ. ජල කඳේ ඉහළම තැන තමයි z කියලා හැඳින්නුවේ. ඒකල මම කරන්නේ මේකේ මෙන්න මේ x කියන ස්ථානයේ y කියන ස්ථානයේ z කියන ස්ථානයේ x y z කියන ස්ථාන තුනේ සිරස් පරිමාණ පාඨාංක තුන ගන්න. හරිද? සිරස් පරිමාණ පාඨාංක තුන ගන්නවා. ඒකල ඉවරලා මට හිතන්න ඕනේ කියලා හිතන්නකෝ ජල කඳේ උස ඕනේ. මට පොල් තෙල් කඳේ උස ඕනේ. ජල කඳේ උස ඕනේ, පොල් තෙල් කඳේ උස. මම පොල් තෙල් වල උස මම දා ගන්නවා h0 කියලා. h0. මම මේක ජල කඳේ උස මම දා ගන්නවා h කියලා. hw කියලා දා ගන්න. පැහැදිලිද? මම පොල් තෙල් වල උස දාගත්තා h0 කියලා. හරිද? මේ ජල කඳේ උස මම දාගත්තා hw කියලා. මට h0 සහ hw තමයි මැනගන්න ඕනේ. මම කරන්නේ මොකද්ද? h0 සහ hw මැනගන්න මම x y z කියන ස්ථාන තුනේදී සිරස් පරිමාණ පාඨාංක තුන ගන්නවා. සිරස් පරිමාණ පාඨාංක තුන වඩා නිවැරදිව ගන්න කොහොමද කියලා අපි පරීක්ෂණයේ වැදගත් කරුණුත් එක්ක කතා කරමු. U නලයට ජලය දැම්මා 3න් එකක් විතර. ඒකල එක පැත්තකට දැම්මා පොල් තෙල් හිමින් සීරුවේ පුනීලියක් භාවිතා කරලා. ඒකල්ලා පොදු වතුරු මුහුණතේ පාඨාංකයයි ජල කඳේ ඉහළ කෙළවරේ පාඨාංකයයි පොල් තෙල් වල ඉහළ කෙළවරේ පාඨාංකයයි තුන්දෙනා සිරස් පරිමාණයේ පාඨාංක තුනක් අපි ගන්නවා. මට මේ පාඨාංක තුන ඇසුරෙන් හොයාගන්න පුළුවන් මොනවාද? මට හොයාගන්න පුළුවන් ජල කඳේ උසයි පොල් තෙල් කඳේ උසයි මට හොයාගන්න පුළුවන්. ජල කඳේ උසයි පොල් තෙල් වල උසයි පාඨාංක ගන්න පුළුවන්. මම ගන්න පාඨාංක ටික තමයි මේ. x කියන ස්ථානයේ y කියන ස්ථානයේ සහ z කියන ස්ථානයේ සිරස් පරිමාණ පාඨාංක තුන ගන්න. x y z. ඊට පස්සේ මට තෙල් කඳේ උස ගන්න ඕනේ. තෙල් කඳේ උස ගන්නේ ඊට පස්සේ ජල කඳේ උසත් ඕනේ. ජල කඳේ උස. තෙල් කඳේ උස ගන්න ළමයි අපි මට ගන්න පුළුවන් y ගෙන් x අඩු කරාම තෙල් කඳේ උස එනවා. y ඍණ x. ඊට ජල කඳේ උස ගන්න නම් z ගෙන් x මේ z ගෙන් x අඩු කරාම හරි. z ඍණ x. ඔන්නෝම තමයි මේක කට්ටියගේ මේ උසවල් ටික ගන්න. මට ඕනේ ඇත්තටම ඕනේ මෙන්න මේ උසවල් දෙක මේ උසවල් තුන ගන්න අපි නිකන්. හරිද? ඔන්න පාඨාංක ටික ගත්තා. ඊට පස්සේ අපි සාමාන්‍ය ප්‍රැක්ටිකල් එකක් නිවැරදි කරගන්න අපි සාමාන්‍ය පාඨාංක ප්‍රස්තාරික ක්‍රමයකට යනවා නම් හොඳයි. ඒක නිසා මම මේකේ ප්‍රස්තාරික ක්‍රමයකට යන්න ඕන නිසා පාඨාංක යුගල් කිහිපයක් ගන්නවා. නැවතත් මම මේකෙදි කරන්නේ ජලයේ පොඩ්ඩක් මේකට දාන්නත් පුළුවන් මට පොල් තෙල් පොඩ්ඩක් මේකට දාන්නත් පුළුවන්. නමුත් මම අනුගමනය කරන්නේ පොල් තෙල් ටිකක් එකතු කරලා නව XYZ වල පාඨාංක ගන්න. ඒතර නව තෙල් කඳේ උසයි මේ ජල කඳේ උසයි ගන්න පුළුවන්. අපිට පොල් තෙල් එකතු කරන්නත් පුළුවන් ජලය එකතු කරන්නත් පුළුවන් මේ අනුරූපී බාහුව වලට. නමුත් මම මේ දෙකෙන් පොල් තෙල් එකතු කරන්නේ ජලය එකතු කරනවා කියන එක කරන්නේ නැතුව පොල් තෙල් එකතු කිරීම තමයි සාමාන්‍යයෙන් කරන්නේ. ඒකල මම පාඨාංක මේ විදිහට යුගල් සාමාන්‍යයෙන් අපි ගන්නවා පාඨාංක යුගල් 6ක් විතර ගන්නවා. ඒතර වැඩේ හරි. පාඨාංක 6ක් විතර ගත්තාම යුගල් 6ක් විතර ගත්තාම හරි. ඒතර අපිට මේ ප්‍රැක්ටිකල් එක කරගන්න පුළුවන් ප්‍රස්තාරයක් අඳ ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 6ක් විතර ගන්න. 6ක් විතර ගත්තා නම් හරි පාඨාංක. හරි. මේක දැන් තර්කයක් දෙන්න නැත්නම් මේ ප්‍රැක්ටිකල් එකේ ඇයි මොකද්ද මේ උසවල් ගන්න එකේ තේරුම? හරි. අපි දැන් ද්‍රව ස්ථිතිය කියන කොටස කතා කරලා ඉවරයිනේ. ද්‍රව ස්ථිතික පීඩනය කියන කොටස. එතකොට ද්‍රව ස්ථිතික පීඩනයේදී අපි ගන්නවා මම මේ මෙතන දා ගන්නවා. මෙන්න මේ තෙල් කඳ සහ ජලය සෙට් වෙන තැන අතුරු මූලතර මම කියවනේ
මේ පොදු අතුරු මොනද කියලා මම එතන දාගන්නවා capital A කියලා. ඒ කෙලින්ම එහා පැත්තේ තියෙන තැනට මම දාගන්නවා capital B කියලා. ඒ කෙලින්ම එහා පැත්තේ තියෙන තැනට මම දාගන්නවා B කියලා දාගන්නවා. මම y ගෝලීය පීඩනයේ P0 කියලා කියලා සංකේතවත් කරගන්නවා. මම ලියනවා A කියන ස්ථානයේ පීඩනය PA සමානයි. ඒ කියන්නේ A කියන ස්ථානයේ තියෙන මේ ද්‍රව කඳ ඇතුලේ පොල් තෙල් සහ ජලය සෙට් වෙන තැන. එතන පීඩනය මොකට සමාන වෙන්නේ? P0 ධන H/G. P0 ධන H/G පීඩනය සමාන වෙන්න ඕනේ. y ගෝලීය පීඩනය ධන H/G. H වෙනකොට ඉන්නවා H0 රෝ වෙනකොට මම දාන මේ පොල් තෙල් වල ගන්නත් මේ රෝ නෝට් කියලා දාගන්න. H0 රෝ නෝට් G. ඊට පස්සේ PB කියන තැන B කියන ලක්ෂයේ මට පීඩනය ඕනේ. B කියන ලක්ෂයේ පීඩනය මට ඕනේ. මට මේ පැත්තේ ගන්න පුළුවන්. මේ පැත්තේ y ගෝලීය පීඩනය P0. මේ පැත්තේ ඉන්නවා කවුද? HW rho WG. එහෙනම් P0 ධන HW rho WG. ඔන්න පීඩන දෙක ලියාගත්තා. A සහ B වල පීඩන දෙක සඳහා සමීකරණ දෙක අපි ලියාගත්තා. A සහ B දෙකේ පීඩන දෙක ලියාගත්තා. A සහ B මම මෙතන අතුරු මුහුණේ ගත්තාම ළමයි අතුරු මුහුණේ මම ගත්තේ මේ දැන් මෙතන මම ටිකක් zoom කරලා මේ පැත්තෙන් අඳින්නම්කෝ. මෙන්න මෙහෙමනේ තියෙන අතුරු මුහුණට උඩ ඉන්නවා තෙල්, යට ඉන්නවා ජලය. මම ගත්තේ ජල ස්තරයේ අවසාන ජල අණුවේ පීඩනය කියලා හිතන්නකෝ. A කියලා මම ගත්තේ. ජල ස්තරයේ අවසාන ජල අණුවේ තමයි මම ලකුණු කරගත්තේ කැපිටල් A කියලා. එතකොට මට A සහ B වල පීඩන සමාන කරන්න පුළුවන්. මොකද A කියන්නේ ජලයේ තුල ඉන්න ලක්ෂයක්, B කියන්නේ ජලයේ තුල ඉන්න ලක්ෂයක්. A කියන එක නාට ජලයේ ඉන්න අන්තිමයක්. අන්තිම ජල අණුව. එතකොට මට කියන්න පුළුවන් A සහ B වල පීඩන සමානයි. මොකද එකම ද්‍රවයේ එකම මට්ටම් වල පීඩන නිසා. එහෙනම් මම ලියනවා මේ PA සමානයි PB. PA සමානයි PB. හේතුව තමයි එකම ද්‍රවයේ එකම මට්ටම්. එකම ද්‍රවයේ එකම මට්ටම්. එකම මට්ටම් නිසා. හරිද? එහෙනම් මට ලියන්න පුළුවන් PA සමාන PB නිසා මට එනවා P0 ධන H0 rho naught G සමානයි P0 ධන HW rho WG. එහෙනම් මොකද වෙන්නේ? P0 කැපිලා යනවා. දෙපැත්තේ අඩු කිරීම ධන ලකුණු තියෙන කැපිලා යනවා. ඒ දෙක කැපුණාට පස්සේ G ට G කැපිලා ගිහිල්ලා H0 rho naught සමානයි HW rho W කියලා එනවා. මම මේකේ ප්‍රස්ථාරයක් අඩු ගමන අදින්න යන නිසා මම වෙනස් කරන්නේ මෙන්න මේ තෙල් කඳේ උස මම වෙනස් කරන්න යනවා. ඒක නිසා මම අඳිනවා මේ ප්‍රස්ථාරය හදා ගන්නවා මෙහෙම. HW සමානයි rho naught බෙදීම rho W වතාවක් H0 මේ ප්‍රස්ථාරය නතර y සමානයි mx. මොකද ඝනත්ව දෙක අතර අනුපාතය වෙනස් වෙන්නේ නැහැනේ. ඒ අදාළ ද්‍රවයන් දෙක සඳහා ඝනත්ව දෙක අතර අනුපාතයේ නියතයක්. එහෙනම් y සමානයි mx කියලා ප්‍රස්ථාරයක් එනවා. මම වෙනස් කරන්නේ පොල් තෙල් කඳේ උස. ඒකට හේතුව අපි පස්සේ කතා කරමු. මම පොල් තෙල් කඳේ උස වෙනස් කර ඒකට දාලා ජල කඳේ උස වෙනස් වෙන එක ප්‍රස්ථාරගත කරපුවාම මට මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හොයා ගන්න පුළුවන් සාපේක්ෂ නැත්. මම මෙතනට යන්න එන්න ඕනේ. මම මෙතනින් අඳින්න ප්‍රස්ථාරයේ අපි ප්‍රස්ථාරය අඳින්නේ H0 එක්ක HW වෙනස් වෙන ප්‍රස්ථාරයක් අඳින්නේ මේ විදිහට. ඒ ප්‍රස්ථාරයේ මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් වෙනවා. ඒ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මට ගන්න පුළුවන් සාපේක්ෂ ඝනත්වය. අනුක්‍රමණය සමානයි rho naught බෙදීම rho W. ඒක නිසා සාපේක්ෂ ඝනත්වය සමානයි අනුක්‍රමණය. ඔන්න ඕකෙන් තමයි අපි ප්‍රැක්ටිකල් එක අවසන් කරන්නේ. සාපේක්ෂ ඝනත්වය හොයන්න ගියේ. එහෙනම් ඔන්න ඕකෙන් අපිට හොයන්න පුළුවන් සාපේක්ෂ ඝනත්වය කියන්නේ මොකක්ද කියලා. අපි කරන්නේ U නලයේ භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය හොයන විදිහ කතා කරේ. U නලය ගන්නවා දෙපැත්තෙන් අඩිභාගික කෝදු දෙකක්. ඒ කියන්නේ මේ තියෙන්නේ මීටර භාගික මොකක්ද මේ අඩිභාගික කෝදු දෙක. අපි ගාව තියෙන මීටර භාගික කෝදු දෙක ලැබ් එකේ තියෙන මීටර භාගික කෝදු දෙක. ඊට පස්සේ මෙතන U නලයේ දෙපැත්තෙන් මේ දෙක සම්බන්ධ කරලා U නලයට මම ඉස්සරෝම දානවා ජලය 3න් 1ක් විතර. දානවා. ජලය මේ තියෙන ජලය 3න් 1ක් විතර දානවා. ඊට පස්සේ හිමින් සීරුවේ බැලන්ස් වුණාට පස්සේ හිමින් සීරුවේ දානවා තෙල්. ඒ සඳහා අපි පුනීලයක් භාවිතා කරනවා. පුනීලයක් භාවිතෙන් හිමින් සීරුවේ වල ඊට පස්සේ මම සන්තුලනය වුණාට පස්සේ ජලය සහ තෙල් වල පොදු වතුර මුහුණේ පාඨාංකයත් ජල කඳේ ඉහළම කෙළවරේ පාඨාංකයත් පොල් තෙල් වල ඉහළම කෙළවරේ පාඨාංකයත් තුන් දෙනා ගන්නවා. ඒකල ඉවරලා මම පොල් තෙල් කඳේ උසයි ජල කඳේ උසයි හොයාගන්න පුළුවන්. මොකද y ගෙන් x අඩු කරා නම් පොල් තෙල් වල උස වෙනවා. z ගෙන් x අඩු කරා නම් ජල කඳේ උස වෙනවා. ඒකල මම මේකලා මේ අපි දන්නවා විද්‍යාගාරයේ මේ පරීක්ෂණයකදී අපි
සාමාන්‍ය එක පාඨාංගයක් අරගෙන සෑහීමකටපත් වෙන්නේ නැහැ. එක්ක පාඨාංග දෙක තුනක් අරගෙන මධ්‍ය නගයක් ගන්න ඕනේ. ප්‍රස්ථාරික ක්‍රමයකට යන්න පුළුවන් ප්‍රැක්ටිකල් එකක් නම් අපි සාමාන්‍ය ප්‍රස්ථාරික ක්‍රමයකට ගිහිල්ලා ප්‍රැක්ටිකල් එක ඉවර කරන්න ඕනේ. ඒක නිසා මම මෙතනදී දානවා මේකට අනුරූපී බාහුවට පොල් තෙල් එකතු කරලා පොල් තෙල් එකතු කරපුවම පොල් තෙල් වල උස වෙනස් වෙනවනේ. උස වෙනස් කර මම මොකද කරන්නේ? පොල් තෙල් වල උස වෙනස් කර නැවතත් ප්‍රැක්ටිකල් එක කරලා පාඨාංක ගන්නවා. පාඨාංක සෙට් 6ක් විතර ගන්න. 6ක් විතර ගත්තාට පස්සේ අපි කරන්නේ පොල් තෙල් කඳේ උසත් එක්ක ජල කඳේ උස පොල් තෙල් කඳේ උසත් එක්ක ජල කඳේ උස ප්‍රස්ථාරගත කරලා ඒ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සාපේක්ෂ ඝනත්වයට සමාන කරගන්නවා. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සාපේක්ෂ ඝනත්වයට සමාන වෙන්නේ කොහොමද කියලා මම මේ පැත්තෙන් කරලා පෙන්නුවා. A සහ B කියලා ලක්ෂ දෙකක් දාගත්තා. දෙපැත්තේ ඇතිවන පීඩන දෙක ගත්තොත් එහෙම A ලක්ෂයේ පීඩනය වෙන්නේ වායුගෝලීය පීඩනයත් මෙන්න මේ තෙල් කඳේ උසෙන් ඇති කරන පීඩනයයි. ඊට පස්සේ B කියන ලක්ෂයේ පීඩනය එන්නේ වායුගෝලීය පීඩනය සහ මෙන්න මේ ජල කඳේ උසෙන් ඇති කරන පීඩනයයි. ඒ පීඩන දෙකේ අගයන් දෙක සමාන වෙන්න ඕනේ හේතුව එකම ද්‍රවයේ එකම මට්ටම් නිසා. එකම ද්‍රවයේ එකම මට්ටම් වල පීඩන සමානයි. ඒක නිසා ඒ දෙක සමානයි. එතනින් අපි ගත්තා HW සමානයි ρ W බෙදීම ρ නෝට් බෙදීම ρ W වතාවක් H නෝට් කියලා. අපි වෙනස් කරන්නේ H නෝට්. අපි ඒකට අදාළ වෙනස් වෙන්නේ HW. එහෙනම් ප්‍රස්ථාරයේ අනුක්‍රමණය අපිට පේනවා ρ නෝට් බෙදීම ρ W වලින් අපිට අනුක්‍රමණය ලැබෙනවා. ඒක නිසා අපේ ප්‍රස්ථාරයේ මොකද වෙන්නේ? ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සාපේක්ෂ ඝනත්වයට සමාන වෙනවා. ඔන්න ඕක තමයි ප්‍රැක්ටිකල් එකේ සාරාංශය. ප්‍රැක්ටිකල් එකේ වැදගත් කාරණා තව අපි එකක්වත් කතා කරේ නෑ. ප්‍රැක්ටිකල් එක කරන්නේ කොහොමද කියන එක තමයි මම මේ කිව්වේ. ප්‍රැක්ටිකල් එක අපි කරන්නේ කොහොමද කියන එක. පැහැදිලි නේද? හරි. අපි ඕක දාගන්න ඕනේ. දාගන්න ප්‍රැක්ටිකල් එක අපේ සිලබස් එකේ විදිහට අංකය 7. ප්‍රැක්ටිකල් එකේ අංකය 7. මාතෘකාව දාගන්න ප්‍රැක්ටිකල් එකේ නම යු නලයේ භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වයේ සෙවීම. යු නලයේ භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වයේ සෙවීම. යු නලයේ භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වයේ සෙවීම. ඒකට ලියා ගන්න අවශ්‍ය ද්‍රව්‍ය. අවශ්‍ය ද්‍රව්‍ය ලියා ගන්න. ලියා ගන්න. යු නලය ආධාරක යු නලය කමාවක් ආධාරක. දැන් අවශ්‍ය ද්‍රව්‍ය ලියා ගන්න. යු නලය ආධාරක කමාවක් ආධාරකය කමාවක් මීටර් භාගේ කෝදු වරහන් දාගන්න 2ක්. මීටර් භාගේ කෝදු 2යි. පොල් තෙල් ස්වල්පයක් සහ ජලයේ ස්වල්පයක්. පොල් තෙල් ස්වල්පයක් සහ ජලයේ ස්වල්පයක්. ක්‍රමාවක් ආයෝනේ විහිදි චතුරස්‍රය. යා කොහොමද මේ මොකද කරන්නේ කියලා මම කියන්නම් ඇයි කියලා. විහිදි චතුරස්‍රය. හරි ළමයි. දැන් අපි ලියාගමු ක්‍රමය. පොයින්ට් දාගෙන ලියාගමු ක්‍රමය. පළවෙනි එක පිරිසිදු යු නලය ආධාරකයේ භාවිතයෙන් සිරස්ව පිහිටුවා ගන්න. පිරිසිදු යු නලය ආධාරකයේ භාවිතයෙන් සිරස්ව පිහිටුවා ගන්න. ඒකටම ලියාගන්න ඒ කරුණ තමයි යු නලයෙහි බාහු දෙකෙහි මීටර් භාගේ කෝදු දෙක රබර් පටි ආධාරයෙන් රඳවන්න.
දැන් දෙවෙනි පොයින්ට් එක. පළවෙනි කරුණ තමයි ඔය කිව්වේ. දෙවෙනි කරුණ U නලයෙන් තුනෙන් එකක් පමණ පිරෙන ලෙස 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 ජලය දමන්න ජලය දමන්න ජලය දමන්න ඊගාව කරුණ U නලයේ එක් බාහුවකට U නලයේ එක් බාහුවකට U නලයේ එක් බාහුවකට U නලයේ එක් බාහුවකට ඉතා සීරුවෙන් පොල් තෙල් ඇතුළු කරන්න ඊගාව කරුණ පොදු අතුරු මුහුණතෙහි සිරස් පරිමාණ පාඨාංකය පොදු අතුරු මුහුණතෙහි සිරස් පරිමාණ පාඨාංකය පොදු අතුරු මුහුණතෙහි සිරස් පරිමාණ පාඨාංකය කමාවක් පොල් තෙල් සහ ජල කඳන් වල ඉහළ කෙළවරදී සිරස් පරිමාණ පාඨාංක දෙකද සටහන් කරගන්න ඊගාව කරුණ අනුරූපී බාහුවට නැවත පොල් තෙල් ස්වල්පයක් එකතු කර ඉහත පරිදිම පාඨාංක ලබා ගන්න මෙලෙස ඒක තමයි ඒ කරුණම ලියා ගන්න මෙලෙස අවස්ථා 6කට පමණ පොල් තෙල් එකතු කරමින් පාඨාංක සටහන් කරගන්න ඊගාව කරුණ පොල් තෙල් කඳෙහි උස H නෝට් සමග ජල කඳෙහි උස HW පොල් තෙල් කඳෙහි උස H නෝට් සමග ජල කඳෙහි උස HW ප්‍රස්ථාරගත කරන්න ඊගාව කරුණ එම ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන්
සාපේක්ෂ ඝනත්වය ගණනය කරන්න. එම ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් සාපේක්ෂ ඝනත්වය ගණනය කරන්න. සාපේක්ෂ ඝනත්වය ගණනය කරන්න. හරි ළමයි. දැන් මේක ඇඳ ගන්න ඕනේ. ඇඳගෙන ලියා ගන්නත් ඕනේ. හරි ඉස්සරෝම ඇඳගන්නේ මෙන්න මේ රූපේ. යුනලේ රූපේ ඇඳ ගන්න ඕනේ. ඒකට යටින් මේ වගුව ගහ ගන්න ඕනේ. රූපේ ඇඳලා නම් කරගත රූපේ ඒකල වගුව ගහගන්න. රූපේ ඇඳලා රූපෙට යටින් හෝ පැත්තකින් වගුව ගහ ගන්න ප්‍රශ්නයක් නැහැ. පැත්තෙන් ගහන්න පුළුවන් නම් ඉඩ තියෙනවා නම් ගහ ගන්න. ඊට පස්සේ මේ දකුණු පැත්තේ කෙළවරේ මස් සිද්ධාන්තේ පටන් ගන්න තියෙන්නේ. එතන ඉඳලා පල්ලෙහාට ගෙනල්ලා වෙන්නේ මේ ප්‍රස්ථාරය තියලා අනුක්‍රමණය සමානයි සාපේක්ෂ ඝනත්වය කියන එක කොටු කරගන්න. ඉස්සරෝම රූපය ඇඳා ඊට පස්සේ වගුව ගහගත්තා. රූපෙට දකුණු පැත්තෙන් හෝ රූපෙට යට පැත්තෙන් වගුව ගහගන්න පණ ගැටලුවක් නැහැ. ඊට පස්සේ දකුණු පැත්තේ ඉහළ කෙළවරේ තියලා තියෙන ටික බෝඩ් එකේ ලියලා තියෙන ටික ගෙනල්ලා සමීකරණ ප්‍රස්ථාරය ඇඳලා මේ සාපේක්ෂ ඝනත්වයේ සමාන අනුක්‍රමණය කියන එකෙන් ලියා ගන්න. එතන නිකන් ලියා ගන්න. මේ තමයි. එතකොට මේකේ අර ද්‍රවස්ථිතික පීඩනයේ තිබ්බ P සමාන H2G කියන සම්බන්ධතාවය තමයි අපි මේ වාදයේ විදිහට දාගන්නේ. ඒක නැතුව අපිට මේ සම්බන්ධතාවය ගන්න බෑ. ඒකල්ල තමයි අපි අර Px A සහ B වල පීඩන සමාන කරලා ඒ ඇස්ට්‍රෙන් තමයි ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් ගන්න සාපේක්ෂ ඝනත්වය. අපිට අනුක්‍රමණය ගණනය කරගත්තා නම් ඇති. වැදගත් කරුණු කාරණා කිහිපයක්ම තියෙනවා. පළවෙනිම වැදගත් කාරණාව තමයි මම ඔයාලට කිව්වා මේකදී යොදා ගන්න U නලයේ පිරිසුදු නලයක් වෙන්න ඕනේ. අර යොදා ගන්නා U නලයේ පිරිසුදු නලයක් වෙන්න ඕනේ. ඒකට හේතුව තමයි මේක ඇතුලේ අපද්‍රව්‍ය තැම්පත් වෙලා තිබ්බොත් එහෙම මොනවා හරි දෙයක් ඇතුලේ ගෑවිලා තිබ්බොත් එහෙම ඒ හරියේ හරස්කඩ වර්ගඵලය වෙනස් වෙනවානේ. එහෙම වුණොත් ද්‍රව කඳේ බර අපි දැන් හිතන්නේ මෙතන පීඩනය ගන්නකොට මේ මුළු ද්‍රව කඳේ බරම ක්‍රියා කරනවා කියලානේ. මේක ද්‍රව සිලින්ඩරයක් කියලා අරගෙන. ඒ කියන්නේ අපි ද්‍රවස්ථිති පීඩනය ඔප්පු කරනකොට P සමාන H2G සමීකරණය ගන්නේ ද්‍රව කඳේ උසෙන්නේ පීඩනය බලපාන්නේ. ඒතර අපි ගන්නේ මෙන්න මේ සම්පූර්ණ ද්‍රව කඳම මේ සිලින්ඩරාකාර කොටසක් විදිහට ද්‍රවයේ පිරලා තිනවා. ඒ ද්‍රවයේ බර තමයි මෙතනින් පල්ලෙහාට ක්‍රියා කරන්නේ කියලා. නමුත් මේ ඇතුලේ මොනවා හරි තැම්පත් වෙලා තිබ්බොත් එහෙම හරස් කර තැනින් තැනට වෙනස් වුණොත් එහෙම අපිට අර සිලින්ඩරයක් කියලා සලකන එකේ උපකල්පනය කරන එකේ උපකල්පනය වර්ධිනවනේ. ඒක නිසා U නලය හොඳට පිරිසිදු වෙන්න ඕනේ. ඒ සඳහා අපි ක්‍රමවේදයන් අනුගමනය කරනවා මේක පිරිසිදු කරගන්න. හරිද? U නලය පිරිසිදු කරගන්න අපි ක්‍රමවේදයක් අනුගමනය කරනවා. U නලය පිරිසිදු කරගන්න අපි කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. U නලය පිරිසිදු කරගන්න මම ඉස්සරෝම U නලය බෂ්මයකින් හොදනවා. U නලය පළවෙනි අර බෂ්මයකින් හොදනවා. පිරිසිදු කරන්න ඕනේ U නලය. U නලය පිරිසිදු කරද්දී අපි ඉස්සරෝම කරන්නේ බෂ්මයකින් හොදනවා. බෂ්මයකින් හොදනවා. ඊට පස්සේ ඉවරලා බෂ්ම ඉතුරු වෙලා තියෙන්න පුළුවන් නිසා අපි ඊට පස්සේ අම්ලයකින් හොදනවා. තනුක අම්ලයකින් සහ තනුක බෂ්මයකින් ඈ.
ඉස්සරෝම තනුක භස්මයකින් සෝදනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ. ඊට පස්සේ HCl වගේ තනුක අම්ලයක් භාවිතා කරලා දෙවෙනියට හොදනවා. ඒක කරලා මම ආශ්‍රිත ජලයෙන් හොදනවා. හරිද? පිරිසිදු ජලය. ඔන්න ඔය විදිහට තමයි මම යූනාලේ පිරිසිදු කරගන්නේ. ඔන්න එහෙනම් යූනාලේ අංක 1 වෙන්න ඕනේ මොකද්ද? යූනාලේ පිරිසිදු කරගන්න ඕනේ. පිරිසිදු කරගද්දී අපි ඉස්සරෝම් භස්මයක් භාවිතා කරනවා තනුක. ඊට පස්සේ තනුක අම්ලයක් භාවිතා කරලා ඊට පස්සේ මොකද කරන්නේ? පිරිසිදු ජලයෙන් සෝදා හරිනවා. මේක අනිවාර්යෙන් වැදගත්. පියවරත් එක්ක අපි ලියන්න ඕනේ කොහොමද පිළිවෙල මොකද්ද කියලා භස්මයකින් අම්ලයකින් සහ පිරිසිදු ජලයෙන් හොදගෙන ඉවරලා යූනාලේ ඉවරලා ඇත්තටම යූනාලේ වේලගෙන ඉවරලා තමයි අපි ප්‍රැක්ටිකල් එක කරන්නේ. හරිද? ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ ප්‍රැක්ටිකල් එක මේ දවල් පීරියඩ් එක කරන්න ඕන නම් උදේම මේ යූනාලේ පිරිසිදු කරලා තියන්න ඕනේ හේතුව ඇතුළේ ජල බිඳුව නම් මනම් ඇල්ලලා තියෙනවා අයින් කරගෙන තමයි ප්‍රැක්ටිකල් එක කරන්නේ. හරිද? ඒක නිසා වියලා ගැනීම කියන එකක් තියෙනවා. ඒක අනිවාර්ය නෑ. අපි ප්‍රැක්ටිකල් එකට කලින් යාව ඇතුළේ තියෙන බිඳු අයින් වෙන්න මේ වේල ගන්න ඕනේ. හරි. එක වැදගත් කාරණාවක් ඔන්න ඕක. අංක 2. වැදගත් කාරණා තමයි මම මේ කියන්නේ. අංක 2 යූනාලේට දාන්න ඉස්සරෝම දැන් මම මෙතන නම් කතා කරේ ප්‍රැක්ටිකල් එක විදිහට ජලයයි පොල් තෙලුයිනේ. අපි යූනාලේට දාන්නේ මම එතකොට කිව්වා ජලයේ දාලා ඉවරලා තමයි මම පොල් තෙල් දාන්න කියලා කිව්වේ. අපි සාමාන්‍ය යූනාලේට දාන්නේ ඝනත්වයේ අංක 1ට දාන්නේ ඝනත්වයේ වැඩි එක්කෙනා. අංක 1 දාන්නේ ඝනත්වයේ වැඩි එක්කෙනා. අංක 1 දාන්නේ ඝනත්වයේ වැඩි එක්කෙනා. අංක 2 තමයි ඝනත්වයේ අඩු එකව දාන්නේ. ඝනත්වයේ අඩු එකව දාන්නේ. හරිද? මේකේ දැන් මම කියවනේ ජලයේ පොල් තෙලුයි දාන්න නිසා ජලයේ ඝනත්වය ඒ දෙන්නගෙන් ඝනත්වය වැඩි කාගේද? ජලයේනේ. ඒ දෙන්නගෙන් ඝනත්වය අඩු පොල් තෙල්. ඒක නිසායි මම පොල් තෙල් දෙවෙනියට දාලා ඝනත්වය වැඩි කරලා ඉස්සරෝම දැන් මේ ජලයේ විදියට. බැරි වෙලාවකවත් හිතන්නකෝ ජලයයි රසදියයි භාවිතා කරනවා කියලා. අපි පුරුද්දට ජලය දාලා රසදිය දානවද? නෑ. ඉස්සරෝම ඝනත්වය වැඩි එක්කනා රසදිය දාලා තමයි ඝනත්වය අඩු එක්කනා ජලය දාන්නේ. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි ළමයි සාමාන්‍යයෙන් ඝනත්වය වැඩි වෙනකොට එයා ගිලෙනවා. හරිද? ඒ කියන්නේ ඔය කට්ටිය දන්නවා ජලයේ මතට පොල් තෙල් ටිකක් දැම්මොත් පොල් තෙල් පාවෙනවා. ඒකට හේතුව පොල් තෙල් වල ඝනත්වය අඩු සහ ජලයේ ඝනත්වය වැඩි වීම නිසා. බැරි වෙලාවත් ජලයේ වීදුරුවට පොල් තෙල් බිඳුවක් දැම්මොත් මොකද වෙන්නේ? පොල් තෙල් බිඳුව පොල් තෙල් එකට ජල බිඳුවක් දැම්මොත් එimhe ජල බිඳුව පොල් තෙල් එක තුලින් පල්ලෙහාට ගිලා බහිනවා. ගිලෙනවා එයා. එතකොට මම බැරි වෙලාවකත් මේකෙදිත් මං ඉස්සරෝම පොල් තෙල් දාලා ඉවරලා. මේකට ජලය දැම්මොත් වෙන්නේ මොකද්ද කියලා බලමුකෝ. මේකට මම පොල් තෙල් දාලා තියෙනවා. පොල් තෙල් දාලා ඉවරලා දැන් දෙවෙනියට මේකේ තියෙන පොල් තෙල් දාලා ඉවරලා දැන් දෙවෙනියට මම ජලය දානවා. ජලය දාපුවම මොකද වෙන්නේ? ජලයේ බර වැඩිනේ. ජලයේ බර වැඩි නිසා මෙන්න මෙතනින් පල්ලෙහාට යන්න පුළුවන්. ඇයි හේතුව? පොල් තෙල් වලට වඩා ජලයේ ඝනත්වය වැඩි. ඒක නිසා එයා බර වැඩි. ඒක නිසා එයා පොල් තෙල් කඳ තුලින් පල්ලෙහාට යනවා. ඒ ගිහිල්ලා මෙතනට ආවට පස්සේ මොකද කරන්නේ? මෙන්න මෙතන ජලයේ ටික ආවට පස්සේ පොල් තෙල් ටික දෙපැත්තට තල්ලු කරලා දානවා. ඵලයෝ යන්නේ කියලා දෙපැත්තට තල්ලු කරනවා. එහෙම තල්ලු කරපුවාම මොකද වෙන්නේ? අවසාන ප්‍රතිඵලය මේකේ පොල් තෙල් ජල මේ යූනාලයේ බාහුව දෙකෙහිම එකතු වෙනවා. ජලයේ මෙහෙම තියෙනවා පොල් තෙල් දෙපැත්තෙන් එකතු වෙලා තියෙනවා. තෙල් දෙපැත්තෙන් එකතු වෙලා තියෙනවා ජලයේ මැද තියෙනවා. එහෙම වුණොත් අපිට මේ ප්‍රැක්ටිකල් එක කරන්න බෑනේ. අවුලක්නේ. හරිද? පොල් තෙල් වලට වඩා ජලයේ බර වැඩි නිසා පොල් තෙල් කලින් දාලා ජලයේ දෙවෙනියට දැම්මොත් පොල් තෙල් ටිකක් තල්ලු මේ පොල් තෙල් ටික මැදින් ජලයේ මැදට බැහැලා ඉවරලා දෙන්නව දෙපැත්තට තල්ලු කරලා දානවා. දෙපැත්තට තල්ලු කරපුවාම වෙන්නේ අනිවාර්යයෙන්ම තෙල් ටික දෙපැත්තේ නැදිලා මැද පොල් තෙල් ඉදෙනවා. එහෙනම් බාහුව දෙකෙහිම පොල් තෙල් එකතු වෙනවා. ඒක වළක්ව ගන්න තමයි අපි ඝනත්වයේ වැඩි එක්කෙනා කලින් දාලා ඝනත්වයේ අඩු එක්කෙනා පස්සේ දානවා. මොකද පොල් තෙල් දෙන්නේ දැම්මොත් උඩ රිංගලා යන්න බෑනේ මේක ඇතුලේ. ඒක නිසා තමයි මම ඔයාලට කිව්වේ අර පුනීලියක් තියලා අපි හිමීර බිත්තිය දිගේ මේ වෙන දාන්න කියලා. නැත්නම් අර උඩින් ඉඳලා දානකොට නිකන් අර ඒ දාන ප්‍රවේගය නිසා යට යන්න පුළුවන් හැකියාවක් තියෙනවනේ. ඒක වලක්ව ගන්න තමයි පුනීලියක් තියලා අපි හිමීර දාන්නේ දෙවෙනි අර ඝනත්වයේ වැඩි ද්‍රවයේ දෙවෙනි අර දැම්මත් ඒකත් අපි දාන්නේ හිමීර. පැහැදිලිද? ඔන්න එහෙනම් වැදගත් කාරණා දෙකයි. ඉස්සරෝම යූනාලේ පිරිසුදු කරන්න ඕනේ. ඊට පස්සේ යූනාලේට ද්‍රවය මේ මොකද්ද මේ ද්‍රවයන් ඇතුළු කරන පිළිවෙල. ඊට පස්සේ උසවල් මයින්කොට ළමයි අපිට නිකන් උසවල් මයින්න බෑ. ආවට ගියාට ඇහෙමින්මන මයින්න බෑ. පාඨාංක වර්ධින්න පුළුවන්. ඒක නිසා අපි විහිදි චතුරස්‍රයක් කියලා තමයි උසවල් මයින්නේ. පාඨාංක ගන්න විහිදි චතුරස්‍රයක් ඇසුරින්. කොහොමද විහිදි චතුරස්‍රය ඇසුරින් ගන්න? පාඨාංක ගන්න විහිදි චතුරස්‍රය ඇසුරින්. විහිදි චතුරස්‍රය. කොහොමද අපි ගන්න? මෙහෙම තියනවා කියලා හිතන්නකෝ යූනාලේ. එතකොට යූනාලේ ද්‍රව කඳ මෙහෙම තියනවා කියලා හිතන්නකෝ. ඔන්න ඔහොම ද්‍රවය තියෙනවා. එතකොට මෙතන මගේ සිරස් පරිමාණය තියෙනවනේ මෙන්න මේ පැත්තේ. එතන මම කරන්නේ සිරස් පරිමාණයත් එක්ක මේක මැච් කරගන්න ඕන නිසා මම කරන්නේ මෙන්න මෙහෙම විහිදි චතුරස්‍රය තියෙනවා.
මෙන්න මෙහෙම විහිදි චතුරස්‍රය තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ මාවකයත් එක මට කෙලින් තියාගන්න පුළුවන්. අපි හැම වෙලේම උස මයින්නකොට මයින්නේ මෙතන මාවකයක් හැදෙනවා. මේක මම කෙලින් ඇඳලා මේකේ මාවකයක් තියෙනවානේ. මේ මාවකේ පහළම කෙළවර තමයි උසවල් මයින්නේ. එතකොට මම මේක ලම්බකෝ තියලා මට මෙතන ලම්බකයිනේ. එතකොට මගේ අතින් පාඨාංකේ වර්ධින්නේ නැහැ. මේ සිරස් පරිමාණය මීටර භාගයේ කෝදුවේ තියෙන හරිම පාඨාංකේ මට ගන්න පුළුවන්. හරිද? විහිදි චතුරස්‍රය මෙහෙම අර මේකත් එක්ක මෙන්න මෙතනට තියෙනවා. මෙන්න මේකත් එක්ක මෙතනට පාඨාංක ගන්නකොට තියෙනවා. ඊට පස්සේ මෙතන පාඨාංක ගන්නකොට මෙතන එකත් එක්ක මෙහෙම තියෙනවා. ඊට පස්සේ මෙතන පාඨාංක ගන්නකොට මේ පැත්තට මෙහෙම තියෙනවා. ඔහොම විහිදි චතුරස්‍රය තුන් පාරක් කියලා තමයි පාඨාංක ගන්න හරියට. මොකද අපේ ඇහෙත් එක්ක අර ඇහි මිම්මඩ ගත්තොත් එහෙම ඇහැ නැමිලා ඔහොම සිරස් වෙල කරලා ගන්න ඕනේ. එහෙම ගන්න අමාරුයිනේ. ඒක කොහොමත් අපි නැමිලා ගන්න. ඒ කියන්නේ විහිදි චතුරස්‍රය තිබ්බත් නැමිලා ගන්න ඕනේ. නමුත් අර කෙලිම උඩින් ඉඳලා බලනකොට තියෙන අමාරු ගතිය නිසා විහිදි චතුරස්‍රය ඔහොම තියලා ගත්තාම ආය පාඨාංකේ වර්ධින්නේ නැහැ. සිරස්. ඒ කියන්නේ අසම්පාද දෝෂයක් වෙන්නේ නැහැ. අපිට පාඨාංකේ හරියට ගන්න පුළුවන්. ඔන්න තවත් වැදගත් කාරණාවක් කිව්වා. උසවල් ගන්නකොට හැම අපි අර යුගල් 6ක් ගන්නවනේ. ප්‍රස්ථාරය අඳින්නේ. ඒ හැම එකම පාඨාංක ගන්න විහිදි චතුරස්‍රය භාවිතා කරලා. විහිදි චතුරස්‍රය භාවිතා කරලා තමයි ගන්න. ඒතර වැඩි ලේසි ආය පාඨාංක වර්ධින්නේ නැහැ. හරි නේද? විහිදි චතුරස්‍රය භාවිතා කරලා පාඨාංක ගන්න. ඊගාව කාරණාව. මම කිව්වා ප්‍රස්ථාරික ක්‍රමයක් අනුගමනය කරනකොට ජලය දාන්නත් පුළුවන් මේ පැත්තට, පොල් තෙල් දාන්නත් පුළුවන්. මොකද අපේ සමීකරණය මෙහෙමනේ එන්නේ. අපේ සමීකරණයේ H නෝට් වතාවක් ρ නෝට් සමානයි HW වතාවක් ρW. ඒක නිසා මට ප්‍රස්ථාරය මෙහෙම කරන්නත් පුළුවන්. H නෝට් සමානයි ρW බෙදීම ρ නෝට් වතාවක් HW කියලා ප්‍රස්ථාරය ගන්නත් පුළුවන්. මේකත් y සමාන mx නේ. නමුත් අපි මෙහෙම නෙමෙයි යන්නේ. මෙහෙම යන්නේ නැහැ. ඒ කියන්නේ අපි මේ මොකද්ද මේ ජල කඳේ උස වෙනස් කර පොල් තෙල් වල උස වෙනස් වෙන එක බැන්නේ නැහැ. අපි කරේ මේක අනිත් පැත්ත. අපි කරේ H නෝට් එක්ක මේ පැත්තේ ρ නෝට් බෙදීම ρW සමානයි HW. මෙන්න මේක තමයි අපි කරේ. මේක 2 මේක 1. හරිද? මේක වැරදි. මේක තමයි හරි එක. දෙකේ වැරද්ද පළවෙනි ක්‍රමේ වැරද්ද තමයි මම මේකට පොල් තෙල් දැම්මොත් මේකට ජලය දැම්මොත් එහෙම මේකට ජලය දැම්මොත් ඔයාලට පේනවා ජලය දාපුවාම ජලයේ මේ යූනලේ නැම්ම දිගේ මේ පැත්තටම ගිහිල්ලා තියෙනවනේ. එතන මම මේ පැත්තෙන් සෙන්ටිමීටර් 5ක් උසට ජලය දැම්මොත් එහෙම ඒ පහෙන් මොකද වෙන්නේ? දෙකට බෙදලා මේ පැත්තට 2.5ක් එනවා මේ පැත්තට 2.5ක් එකතු වෙනවා. අන්න එතකොට අවුලක් වෙනවා. ඒක අවුල තමයි මොකද වෙන්නේ? මේ අතුරු මුහුණත උඩට එනවා. මේ පැත්තෙන් ජල කඳක් සෙන්ටිමීටර් මේ තියෙන එකට මම සෙන්ටිමීටර් 5ක උසක් ජල කඳයක් දැම්මොත් මේ පැත්තෙන් 5ක් මේ පැත්තේ එකතු වෙනකොට ඒ පහ ගිහිල්ලා දැන් මේ තල්ලු කරන ද්‍රවය තියෙනවා මේ පැත්තේ තියෙනවනේ. ද්‍රව කඳ දෙපැත්ත තල්ලු කරපුවාම මේ පැත්තට 2.5යි මේ පැත්තට 2.5යි එන්නේ. ඒකට හේතුව ජලයේ බාහුව දෙකෙහිම තියෙනවා. දැන් පොල් තෙල් දැම්මොත් පොල් තෙල් මේක විතරනේ තියෙන්නේ. මේකට 5ක් දැම්මොත් මෙයා 5ක්ම මේ පැත්තට තල්ලු වෙන්නේ 2.5ක් හරියට තල්ලු වෙන්නේ නැහැ. මොකද ඝනත්ව දෙක වෙනස් ද්‍රව දෙකනේ බාහුව දෙකේ ඉන්නේ. ඒක නිසා සමානව තල්ලු වෙන්නේ නැහැ. එතකොට මේ අතුරු මුහුණත සාපේක්ෂ චලිතයක් තියෙනවා. නමුත් ජලයේ මේ පැත්තට දැම්මොත් එහෙම 2.5 මෙහෙන් එකතු වෙනකොට මෙයා උඩට එනවා 2.5. ඒක නිසා ආපහු SW වගේ වෙනස් වෙන්නේ නැහැ. මේ පැත්තට අනුරූපී වාහුවට ජලය දැම්මොත් වෙන්නේ අතුරු මුහුණතත් උඩට එනවා මේ පැත්තත් උඩට යනවා සමාන ප්‍රමාණ වලින්. එතකොට අතුරු මුහුණතේ ඉඳලා උසනේ මයින්නේ මේ ජල කඳේ උසට. එතකොට ඒ උස වෙනස් වෙන්නේ නැහැ. පොල් තෙල් උස වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම මෙයා වෙනස් කරලා මෙයා වෙනස් වෙයි කියලා අපි බලාපොරොත්තු වුණාට H නෝට් වගේ වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අපි ඒක ලියන්නේ අනුරූපී බාහුවට ජලය එකතු කළ විට ද්‍රව අතුරු මුහුණතෙහි සාපේක්ෂ චලිතයක් සිදු නොවීම. ඒක නිසා මේ උසවල් වෙනස් වෙන්නේ නැහැ. නමුත් මේක දාපුවාම පොල් තෙල් තියෙන මේ පැත්තේ බාහුවේ විතරයි. ඒක නිසා එයාගේ චුට්ටක් මේකට 5ක් දැම්මොත් මේ පැත්තට 2.5ක් යනවා මේ පැත්තේ 2.5ක් තියෙනවා කියලා කියන්න බෑ අපිට හරියටම. හේතුව ද්‍රවයන් දෙක බාහුව දෙකේ තියෙන ද්‍රවයන් දෙක වෙනස්. හරිද? ඒක නිසා මම ඒක රූපයක් ඇඳලා පෙන්නන මේ ටික ලියාගත්තට පස්සේ ඔන්න එහෙනම් වැදගත් කාරණාවක් ඊගාව එක. අනුරූපී බාහුවට ජලය දාන එකයි පොල් තෙල් දාන එකයි දෙකම කරන්න පුළුවන්. අපි කරන්නේ ජලයයි පොල් තෙල් මං කියන්නේ නැතුව මං කියන ඝනත්වයේ අඩු එකකුයි ඝනත්වයේ වැඩි එකයි තියෙන්නේ. ඝනත්වයේ අඩු බාහුව ඝනත්වයේ අඩු ද්‍රවය තමයි දාන්නේ. ඝනත්වයේ වැඩි එක්කෙනා දාන්නේ නැහැ. ඝනත්වයේ වැඩි එක්කෙනා දදා පැට්‍රිකල් එක කරන්න පුළුවන්. ඝනත්වයේ අඩු එක්කෙනාගේ උස සටහන් කරගන්න පුළුවන්. ඝනත්වයේ අඩු එකා දදා ඝනත්වයේ වැඩි එකාගේ උස සටහන් කරගන්න පුළුවන්. අපි කරන්නේ ඝනත්වයේ වැඩි එකාව දාන්නේ නැහැ. ඝනත්වයේ අඩු එකාව දාලා ඝනත්වයේ වැඩි එකාගේ උස සටහන් කරගන්න එක තමයි කරන්නේ. ඒක තමයි සාර්ථක ක්‍රමය. එහෙනම් ඔන්න තවත් වැදගත් කාරණාවක් කිව්වා. අනිත් කාරණාව තමයි මේ ක්‍රමය අනුගමනය කරන්න අංක 5. මේ ක්‍රමය අනුගමනය කරන්න මේ ද්‍රව දෙක මිශ්‍ර නොවන දෙකක් වෙන්න ඕනේ. මිශ්‍ර නොවන ද්‍රව දෙකක් වෙන්න ඕනේ. මේ දෙක මේ පැට්‍රිකල් එක කරන්න නම් එකිනෙකට මිශ්‍ර වුණොත් බෑනේ. මෙතන මේ මාවකේ තියෙන දෙක මිශ්‍ර වෙනවනේ.
ඒ කියන්නේ හිතන්නකො ලුණු ද්‍රාවණයකුයි හිතන්නකො ජලයයි මිශ්‍ර කරා කියලා. ඒ දෙක මිශ්‍ර වෙනවා කවලම් වෙනවා. මේ විදිහට දෙක වෙන වෙනම තියෙන්නේ නැහැ. එහෙනම් දෙක මිශ්‍ර වෙන්න ඕන දේවල් දෙකක් වෙන්න ඕන. හැබැයි ඉතින් මෙහෙම කතන්දරයකුත් තියෙනවා. මිශ්‍ර නොවන ද්‍රව දෙක වුණත් අපිට යුණලේ භාවිතයෙන් සාපේක්ෂ ඝනත්වය හොයන්න පුළුවන්. මිශ්‍ර නොවන ද්‍රව දෙකක වුණත් අපිට යුණලේ භාවිතා කරලා සාපේක්ෂ ඝනත්වය හොයන්න පුළුවන්. ඒක චුට්ටක් අමාරුයි. මේ වගේ ලේසියෙන් හොයන්න බෑ. ඒකත් මම කියන්නම් කොහොමද කරන්න කියලා. හරි නේද? හරි. අපි මේ වැදගත් කරුණු කාරණා ටික ලියාගෙන ඉමු. හරි. ලියන්න යටින් අනුමාත්‍ර මේ චූටි මාතෘකාවක් විදිහට ලියාගෙන අනුමාතෘකාවක් විදිහට පරීක්ෂණයේ සම්බන්ධ වැදගත් කරුණු. පරීක්ෂණයේ සම්බන්ධ වැදගත් කරුණු. අංක 10 ලියාගමු ඈ. අංක 1. අංක 1. පරීක්ෂණයට පෙර යුණලේ පිරිසිදු කළ යුතුය. අංක 1. පරීක්ෂණයට පෙර යුණලේ පිරිසිදු කළ යුතුය. පරීක්ෂණයට පෙර යුණලේ පිරිසිදු කළ යුතුය. ඒකටම ලියා ගන්න. මේ සඳහා පළමුව යුණලය තනුක භෂ්මයකින්ද දෙවෙනුව තනුක අම්ලයකින්ද ඉන්පසු පිරිසිදු ජලයෙන්ද සෝදා හැරිය යුතුය. ඊට පස්සේ ඔය පළවෙනි කාරණාව ඈ. ඊට පස්සේ අංක 2 යුණලයට ද්‍රවයන් ඇතුළු කිරීමේදී පළමුව ඝනත්වයේ වැඩි ද්‍රවයේද ඉන්පසු ඝනත්වයේ අඩු ද්‍රවයේද ඇතුළු කළ යුතුය. ඒකටම ලියාගන්න හේතුව ඒකට එහෙම කරන්න ඇයි කියන එක. ඒකටම ලියාගන්න. ඝනත්වය අඩු ද්‍රවයේ පළමුව යොදා ඝනත්වයේ වැඩි ද්‍රවයේ දෙවනුව යෙදුවේ නම් ඝනත්වයේ වැඩි ද්‍රවය දෙවනුව යෙදුවේ නම් ඝනත්වය අඩු ද්‍රවය යුණලයේ බාහු දෙකෙහිම එකතු විය හැකිය. වරහන් ඇතුලේ දාගන්න. ඝනත්වයේ වැඩි ද්‍රවයක්
ඝනත්වයේ අඩු ද්‍රවයක් තුලින් පහළට ගමන් කරයි. ඝනත්වයේ වැඩි ද්‍රවයක් ඝනත්වයේ අඩු ද්‍රවයක් තුලින් පහළට ගමන් කරයි. වරහන් වහගන්න එකද? වරහන් වහගන්න. හරි. ඊගාවික අංක 3 වෙනි කාරණාව සිරස් පරිමාණ දෙක භාවිතයෙන් 3 වෙනි වැදගත් කරුණ. සිරස් පරිමාණ දෙක සිරස් පරිමාණ දෙක සිරස් පරිමාණ දෙක භාවිතයෙන් පාඨාංක කියවා ගැනීමේදී විහිදි චතුරාශ්‍රය භාවිතා කිරීමෙන් අසමපාත දෝෂය අඩු කරගත හැකිය. හරි නේද? හරි. එතනට බේම් මේක ඇඳ ගන්න ළමයි. මෙන්න මේ මම ඇඳලා තියෙන එක. පී චතුරාශ්‍රයත් එක්ක ඒක ඇඳ ගන්න. පොඩිවට ඇඳ ගන්න ලොකුට ඕනේ නැහැ. අංක 4 තුනනේ අපි කතා කරන්නේ. අංක 4 ප්‍රස්ථාරික ක්‍රමයක් අනුගමනයේදී අනුරූපී බාහුවට ඝනත්වය අඩු ද්‍රවය නැවත නැවත එකතු කරමින් නව උසවල් සටහන් කරගත යුතුය. ඒකටම ලියා ගන්න. ඝනත්වයේ වැඩි ද්‍රවය නැවත නැවත යෙදුවහොත් ද්‍රව අතුරු මුහුණතෙහි සාපේක්ෂ චලිතයක් සිදු නොවන නිසා
සාපේක්ෂ චලිතයක් සිදු නොවන නිසා HW සහ H naught T HW සහ H naught T වෙනසක් සිදු නොවේ. HW සහ H naught T වෙනසක් සිදු නොවේ. බලා ගන්නකො. මම ඔන්න මේ U නලේ ඇඳලා තිනවා පොල් තෙල් මේ පැත්තේ තියෙනවා ජලය මේ පැත්තේ තියෙනවා කියලා හිතන්නකො. හරි ජලය මේ පැත්තේ තියෙනවා. මම දැන් අනුරූපී බාහුවට පොල් තෙල් එකතු කරවන්න කියලානේ මම කිව්වේ. මම ජලය දානවා. ජලය මම දාපුවා මම කිව්වා එතකොට මොකද වෙන්නේ? මෙයාට මේ පැත්තට දැම්මොත් එimhe සමාන උසක් මේක උස අමතරව මේ එකතු වෙච්ච උස x නම් අමතරව එකතු වෙච්ච උස x නම් x නම් මේ පැත්තට මොකද වෙන්නේ? මෙයා x උසක් උඩට එනවා. දැන් බලන්නකො මොකද වෙන්නේ කියලා. දැන් මෙතන තිබ්බේ මේ උස HW නේ. මේ උස මේ ජල කඳේ උස. මේ උස පොල් තෙල් කඳේ උස. පොල් තෙල් කඳේ උස කොහොමත් වෙනස් වෙන්නේ නැහැ. පොල් තෙල් කඳ මෙතන යනවානේ. එතකොට වෙන්නේ මේ පැත්තේ x මේ උසක් ජලය දාපුවාම දැන් මේ පැත්තේ x වලට එනකන් ජලය එනවා. දැන් මොකද බලන්නකො. මේ පැත්තෙන් මෙයා මෙතන තිබ්බ පොදු වතුර මුහුණට x උසක් උඩට ගියා. මේ පැත්තෙන් ජල කඳ x උසක් උඩට ආවා. දැන් මොකද වෙන්නේ? නැවතත් ඔයාලට පේනවා මෙන්න මේ HW ගේ වෙනසක් වෙලා නැහැ. HW කියලා කියන කලින් එක්කෙනාමයි. මොකද මේ අතුරු මුහුණටත් මෙහෙන් x දුරක් උඩට ආවා. මේ පැත්තෙන් ජල කඳත් උඩට x දුරක් ආවා. එහෙනම් දෙන්නගේම x අගයන් දෙක සමානයි. එහෙනම් HW වෙනසක් වෙලා නැහැ. එතන පොල් තෙල් කඳ කොහොමත් මෙහෙන් අර තිබ්බහ මේ සමානව දුරක් HW දුරක් H naught දුරක් ඉස්සර උඩට යනවා. ඔන්න එහෙනම් සාපේක්ෂව මේවා දෙකේ මට්ටම් දෙකේ වෙනසක් වෙලා නැහැ. මේකත් HW මේකත් HW. මොකද මෙහෙන් x දුරක් වැඩි වෙනකොට මේ පැත්තෙනුත් පොදු වතුර මුහුණටත් x දුරක් ගිහිල්ලා. අපි කියනවා පොදු වතුර මුහුණතේ සාපේක්ෂ චලිතයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. හරි නේද? හරි. එතනට මෙන්න මේකත් ඇඳගන්න. මෙන්න මේක ඇඳගන්න. සංසන්දනාත්මකව ඇඳගන්න. දෙපැත්තට. ගානට මම මේ කඩේකින් ගහලා දිනවා වගේ ඉදි ගහගෙන ඇඳගන්න. ලොකුට අඳින්න ඕනේ නැහැ. පොඩිවට ඇඳගන්න මේ සංසන්දනාත්මකව හැබැයි. දෙපැත්ත. අර පොදු වතුර මුහුණට යන ප්‍රමාණයයි මෙයා මෙහෙම වැඩි වෙච්ච ප්‍රමාණය xx කියලා දාගන්න. මොකද දෙපැත්තෙම ඉන්නවනේ. ඒකයි එහෙම වෙන්නේ. අනේ HWයි H එළුයි නෝට් කියන එක නයි දෙන්න වෙනස් වෙන්නේ නැහැ. හරිද? මොකද හේතුව අරයත් මේ පොදු වතුර මුහුණට උඩට යන සමාන ප්‍රමාණයක් යන නිසා. ඔය හතරවෙනි වැදගත් කාරණාව තමයි කිව්වේ. හරි. පහදා ලියා ගන්න. පස්වෙනි එක
U නල ක්‍රමය පහසුවෙන් අනුගමනය කළ හැක්කේ U නල ක්‍රමය පහසුවෙන් අනුගමනය කළ හැක්කේ එකිනෙක මිශ්‍ර නොවන ද්‍රව දෙකක් සඳහා පමණි. U නල ක්‍රමය පහසුවෙන් අනුගමනය කළ හැක්කේ එකිනෙක මිශ්‍ර නොවන ද්‍රව දෙකක් සඳහා පමණි. එකිනෙක මිශ්‍ර නොවන ද්‍රව දෙකක් සඳහා පමණි. පරහට දාගන්න. එකිනෙක මිශ්‍ර වන ද්‍රව දෙක උවද එකිනෙක මිශ්‍ර වන ද්‍රව දෙකක උවද එකිනෙක මිශ්‍ර වන ද්‍රව දෙකක උවද එකිනෙක මිශ්‍ර වන ද්‍රව දෙකක උවද එම ද්‍රව දෙකම මිශ්‍ර නොවන තුන්වන ද්‍රවයක් ආධාරයෙන් එම ද්‍රව දෙකම මිශ්‍ර නොවන තුන්වන ද්‍රවයක් ආධාරයෙන් සාපේක්ෂ ඝනත්වයේ සෙවිය හැක. හරි මම දැන් ඒක කියන කොහොමද කරන්න කියලා. දැන් තුන්වෙනි ද්‍රවයක් ඕනේ. මම ගන්නම් A සහ B කියලා ගන්නම්කො ද්‍රව දෙක. ඒ දෙන මිශ්‍ර වෙනවා. ඒතර අපි කරන්නේ A ගේ B ගේ තමයි මට සාපේක්ෂ ඝනත්වය හොයන්න ඕනේ. හරිද? මම ඒ දෙන්නම මිශ්‍ර වෙන්නේ නැති C කියලා ද්‍රවයක් ගන්නවා. මෙන්න මෙහෙම. හරිද? ඊට පස්සේ මම ඉස්සරෝම මම A ද්‍රවයයි C ද්‍රවයයි දාලා පැට්‍රිකල් එක කරනවා. මේක A ද්‍රවය, මේක C ද්‍රවය. හරිද? ඔහොම දාලා පැට්‍රිකල් එක කරනවා. මම ගන්නම් මේ උස H1 කියලා ගන්නම්. මේක ගන්නම් H2 කියලා. හරිද? මට ලියන්න පුළුවන් ρ A වතාවක් H2 සමානයි ρ C වතාවක් H1. හරිද? ρ C වතාවක් H1. මම ලියනවා මෙතනින් ρ A බෙදීම ρ C සමානයි H1 බෙදීම H2. මම ආයේ මේ සම්බන්ධතාවය ඔප්පු කරන විදිය ගත්තේ නැහැ. අර කලින් එකෙන් ගත්තා. එයාගේ ඝනත්වයේ වතාවක් එයාගේ උස සමානයි. අනිත් පැත්තේ කෙනාගේ ඝනත්වයේ වතාවක් උස. ඒතර ඝනත්ව දෙක අතර අනුපාතය සමානයි. උසවල් දෙක අතර අනුපාතය. මට ඕනේ C ද්‍රවය නෙමෙයි. මට ඕනේ A සහ B දෙකේ සංසන්දනය කරන්න තමයි ඕනේ. ඊට පස්සේ මම A B මිශ්‍ර වෙන නිසා තමයි මම මෙහෙම කරන්නේ. ඊට පස්සේ මම නැවත B C දාලා කරනවා. හිතන්නකො මෙහෙම ආවා කියලා. B C දාලා කරනවා. B C දාපුවාම මෙන්න මේ උස මම ගන්නම් H3 කියලා. මේ උස H4 කියලා ගන්න. එතන මට ගන්න පුළුවන් මෙතනින් ρ B වතාවක් H4 සමානයි ρ C වතාවක් මේක C නේ H3. මට ලියන්න පුළුවන් ρ C බෙදීම ρ B සමානයි H4 බෙදීම H3. දැන් වැඩේ හරි. මේකට 1 කියලා දා ගන්නවා මම. මේ පැත්තට 2 කියලා දා ගන්නවා. දැන් ඔයාලට පේනවා 1 සහ 2 මම ගුණ කරනවා 1 ගුණ කරනවා 2කින්. 1 ගුණ කරනවා 2කින්. එතකොට ρ A බෙදීම ρ C බෙදීම ρ B සමානයි H1 බෙදීම H2 වතාවක් H4 බෙදීම H3. දැන් ඔයාලට පේනවා ρ C කැපෙනවා. එහෙනම් ρ A බෙදීම B සමානයි H1 වතාවක් H4 බෙදීම H2 වතාවක් H3. පැහැදිලි නේද? හරිද? ඉස්සෙල්ලා වගේ ලේසියෙන් ගන්න බෑ. මට ඕනේ A සහ B දෙකේ සාපේක්ෂ ඝනත්වය හොයන්න ඕනේ. නමුත් මං ඒ දෙන්නම මිශ්‍ර නොවන C කියලා ද්‍රවයක් යොදාගෙන තමයි අවස්ථා දෙකකට මේ පැට්‍රිකල් එක දෙපාරක් කරන්න එපා. දෙපාරක් ප්‍රස්තාර අඳින්න යන්නේ නැහැ. දෙපාරක් නැඳලා දෙපාරක් කරලා ප්‍රස්තාර අඳින්න කිව්වොත් සෑහෙන අමාරු වෙනවා. ඒක නිසා මම අවස්ථා දෙකකට පාඩම් කරගෙන වැඩේ කරනවා. හරිද? කරන්න පුළුවන්. බැරි නෑ. හැබැයි අපහසුයි. අපහසුයි කියන්නේ දෙපාරක් පැට්‍රිකල් එක කරන්න වෙනවා. ඒක නිසා මම කියනවා U නල ක්‍රමයෙන් මේ එකිනෙක මිශ්‍ර වෙන ඒ වගේ පහසුවෙන් හොයන්න බෑ. ඒක තමයි අපි ඊගා පැට්‍රිකල් අපේ 8 වෙනි පැට්‍රිකල් එක ක්‍රියාරූප කරන්නේ. හරිද? හරි. එහෙනම් අපිට මේකේ බැරිකමක් නෑ. හරිද? හරි. යටින් ලියාගන්න ඔය ලියාගත්ත අංකේ පහනේ අපි ලියාගත්තේ. එතනින් යටින් ලියාගන්න තරුවක් දාලා යටින් ලියාගන්න A සහ B මිශ්‍ර වන දේව දෙකෙහි සාපේක්ෂ ඝනත්වයේ සෙවිය යුතුව ඇත. ඒ සඳහා
ඒ සඳහා capital A සහ B යන ද්‍රව දෙකම මිශ්‍ර නොවන C නම් ද්‍රවයක් භාවිතා කරයි. හරි. මේ රූප දෙක ඇඳලා ඒකට යටින් මේක ලියා ගන්න. රූප දෙක ඇඳලා ඒකට යටින් මේක ලියා ගන්න. අවසානට එනවා රෝ A බෙදීම රෝ B සමානයි H1 වතාවක් H4 බෙදීම H2 වතාවක් H3. හරි නේද ළමයි? එහෙනම් අපිට පුළුවන් අර එකිනෙකට මිශ්‍ර වෙන ද්‍රව දෙකක්ත් හොයන්න පුළුවන්. හැබැයි චුට්ටක් අමාරුයි. හරිද? දෙපාරක් කරන්න ඕනේ එච්චරයි. නැතුව බැරි කියලා දෙයක් නැහැ. හරි නේද? ඊගාව දැන් අපි පහක් කතා කරන වැදගත් කාරණා. ඊගාව වැදගත් කාරණාව තමයි මේ පැට්‍රිකල් එකට U නලයේ දෙපැත්තේ හරස්කඩ වර්ගඵලයන් දෙක සමාන වෙන්න ඕනේ නැහැ. අපි භාවිතා කරන U නලයේ දෙපස හරස්කඩ වර්ගඵල දෙක සමාන වෙන්න ඕනේ නැහැ. හේතුව තමයි ළමයි අපිට හිතෙන්නේ දෙපැත්ත දෙක මේ වෙනවා කියලානේ. ඒ කියන්නේ මේ පැත්ත ගත්තොත් එහෙම මම මේව ගන්නම්කෝ. මම මේ පැත්තේ ද්‍රව කඳ මෙහෙම ගන්නම්. මේ පැත්තේ මහතර ගන්නවා. හරිද? මේ පැත්තේ ද්‍රව කඳේ උස මං ගන්නවා H1යි කියලා. මේ පැත්තේ ද්‍රව කඳේ උස මං ගන්නවා H2යි කියලා. හරිද? මේ එක පැත්තක් හීනි එක පැත්තක් මහතයි. මම මේ හීනි පැත්තේ වර්ගඵලය ගන්නවා A1 කියලා. මේ මහත පැත්තේ වර්ගඵලය ගන්නවා A2යි කියලා. හරිද? මම මෙතන දා ගන්නවා x කියලා. මෙතන මම දා ගන්නවා y කියලා. දැන් බලමුකෝ. px සමානයි py කියලා අපි දන්නවනේ. එතකොට px සමානයි py. x ලක්ෂයේ පීඩනය y ලක්ෂයේ පීඩනයට සමාන වෙන්න ඕනේ. y ගෝල පීඩන දෙපැත්තෙම සමානයිනේ. ඒක නිසා කැපිලා යනවනේ. ඒක අවුලක් නැහැනේ. මම ඒක නිසා ලියනවා මේ පැත්තේ ද්‍රවයේ ස්කන්ධය මම ලියනවා m1යි. මේ පැත්තේ ද්‍රවයේ ස්කන්ධය වෙන්නේ මේ කැලේ ස්කන්ධය මම ලියනවා m2යි කියලා. එතන මම ලියනවා මෙතන p1 වෙනකොට ලියනවා m1g. m1g බෙදීම වර්ගඵලයේ 1 නේ. m1g බෙදීම වර්ගඵලයේ 1 සමානයි
m2 g බෙදීම වර්ගඵලය a2. දැන් අපිට හිතෙන්නේ මේ පැත්තේ වර්ගඵල දෙක අසමාන නිසා a1 ට a2 අසමානයි. ඒක නිසා කැපෙන්නේ නැහනේ. ඒ නිසා වැඩේ කොට දාන්න බෑ කියලානේ. එහෙම එකක් වෙන්නේ නැහැ ළමයි. මේ g ට මේ g කැපෙනවා. m1 කියලා කියන්නේ මොකද? ස්කන්ධයනේ. මට ලියන්න පුළුවන් ඝනත්වයේ වතාවක් පරිමාව. මෙයයි ඝනත්වය මම ගන්නම් රෝ 1යි කියලා. රෝ 1යි පරිමාව මොකද්ද? හරස්කඩ වර්ගඵලයේ වතාවක් උස. එහෙනම් a එක වතාවක් h1. a එක වතාවක් h1. බෙදන්න ඕනේ a1 වලින්. බෙදන්න ඕනේ a1 වලින්. හරිද? රෝ එක වතාවක් එක වතාවක් h1 මේ පැත්තේ ගත්තේ මේ ද්‍රව ස්කන්ධය. ඒක a1 වලින් බෙදන්න ඕනේ. මේ එහා පැත්තේ එනවා රෝ දෙක වතාවක් දෙක වතාවක් h2. එතන මේ ද්‍රව කඳේ මේ ද්‍රව ස්කන්ධය එනවා. ඒක බෙදන්න ඕනේ a2. දැන් මොකද වෙන්නේ? මෙතනට කැපුණ නැතුණාට මේ පැත්තට මේ පැත්ත කැපෙනවා. මෙතනට මෙතන කැපෙනවා. එහෙනම් ආයෙත් මොකද වෙන්නේ? රෝ 1 h1 සමානයි රෝ 2 h2 වෙනවා. එහෙනම් අපිට අර ඉස්සලා ගත්ත සම්බන්ධතාවය එහෙමම වළංගු. හරිද? ඉස්සලා ගත්ත සම්බන්ධතාවය එහෙමම වළංගු වෙනවා. ඒක වැරදි වෙන්නේ නැහැ. හරිද? ඒක වැරදි වෙන්නේ නැහැ. එහෙනම් යූනලේ දෙපස බාහුව වල වර්ගඵලය අසමාන වීම පැට්‍රිකල් එකට බලපාන්නේ නැහැ. හරි නේද? අංක 6 ලියා ගන්න. අංක 6 යූනලේ දෙපස බාහු දෙකෙහි හරස්කඩ වර්ගඵලය යූනලේහි දෙපස බාහු දෙකෙහි හරස්කඩ වර්ගඵලය අසමාන වීම පරීක්ෂණය සඳහා බලන උපායි. අසමාන වීම පරීක්ෂණය සඳහා බලන උපායි. හරිද? ඒ කියන්නේ තමයි x සහ y කියන ලක්ෂ දෙකේ පීඩනය සමාන වෙන්න ඕනේ. පීඩනය ගන්න බලය බෙදීම වර්ගඵලයනේ. මේ ද්‍රව කඳේ බල බෙදෙනවා වර්ගඵලයෙන්, මේ ද්‍රව කඳේ බලය බෙදෙනවා බල බෙදෙනවා වර්ගඵලයෙන්. අර වායුගෝල පීඩන දෙකම දෙපැත්තෙන් සමාන නිසා ඒක එකතු වුණාට කැපිලා යනවා. ඒක වුණාට පස්සේ තමයි මම මේ ලියලා තියෙන්නේ. වැඩක් නැහැ නේ. ඒක ලිව්වේ නැහැ ඒක නිසා. නැත්නම් හරි විදිහට නම් දෙපැත්තටම වායුගෝල පීඩනත් එන්න ඕනේ. ඒ දෙකම බලපෑම් දෙකම අයින් වෙන නිසා මම ලිව්වෙන්නේ. හරි. ඔතනට මෙන්න මේක ඇඳලා මේ ටික ලියා ගන්න. නේද? ඔය ටික තමයි ළමයි ඔය යූනලයේ භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂණත්වය හොයන පැට්‍රිකල් එකේ තියෙන වැදගත් කාරණා ටික. හරිද? ඊට අමතරව සාමාන්‍යයෙන් අපි පරීක්ෂණාගාරයේ විද්‍යාගාරයේදී අපි භාවිතා කරන යූනලයේ විස්කම්භය සාමාන්‍යයෙන් 0.1 සෙන්ටිමීටර විතර වෙන නලයක් තමයි අපි භාවිතා කරන 0.1 ඉඳලා 0.1 0.54 සෙන්ටිමීටර වෙන එකක් තමයි අපි භාවිතා කරන්නේ සාමාන්‍යයෙන්. 0.5 මේ අතර. හරිද? සාමාන්‍යයෙන් 0.5 එක නගත්තොත් හොඳයි ද්‍රවය දාන්න පහසුයි. ඒක නිසා 0.5 එක අතර අගයක් වෙන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් 0.5 එක්කෙනා භාවිතා කරනවා පහසු නිසා ද්‍රවය දාන්න. හරි නේද? යූනලයේ භාවිතයෙන් ද්‍රවයක ඝනත්වයේ සාපේක්ෂ ඝනත්වය තමයි හොයන්නේ. ඊට අමතරව ඉතින් අපිට ප්‍රශ්නවලදී
ජූනලයේ කෙනෙක් කෙනා ප්‍රැක්ටිකල් එකක්ම විතරක් නෙමෙයි කෙටි ප්‍රශ්න වලට සම්බන්ධ කරලා දෙන්න පුළුවන්. හරිද? කෙටි ප්‍රශ්න වලට සම්බන්ධ කරනවා. එතකොට මේ ගත්ත දැනුමින් තමයි අපි මේ කෙටි ප්‍රශ්න වලට අදාළ දේ කරන්න ඕනේ. හරිද? මතක තියාගන්න ජූනලයක් සම්බන්ධව මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකේ වෙන්නේ පීඩන සමාන කිරීමක්. ද්‍රවස්ථිතික පීඩන සමාන කිරීමක් තමයි එතන තියෙන්නේ. අනිවාර්යයෙන්ම ද්‍රවස්ථිතික පීඩන සමාන කිරීමක්ම තමයි එතන තියෙන මූලධර්මයේ විදිහට ක්‍රියා කරන්නේ. හරි නේද?